බුක් කරන තැනට ආවම එතනදී ඇගේ මිතුරියන් දෙදෙනාට එක තැනක් තිබෙනවා. නමුත් ඇගේ සීට් එක වෙන තැනක තිබුණේ ගුවන් යානය ඇතුලේ. Then they asked her, do you mind if we put you to business class because the plane is crowded? එතකොට ඔවුන් ඇහුවා ඇගෙන් කමක් නැද්ද අපි ඔබව බිස්නස් ක්ලාස් එකට දාන්න හේතුව මුළු ගුවන් යානෙම සෙනඟ පිරීලා ඉන්නවා කියලා. How will any of you say no? My daughter said no problem. අපි කවුරුත් කියයිද එපා කියලා. දියණිය කිව්වා එපා කියලා. She said no problem. No, she said no problem. ඈත් කිව්වා නෑ කමක් නෑ දාන්න කියලා. And then she went and sat in business class. Have you been in business class? Superb. ඉතින් මම හිතනවා ගියා අය දන්නවා බිස්නස් ක්ලාස් එකේ යනකොට කොහොමද කියලා. Then the air hostess came and told her, there is a lady in first class, the TV screen is not working. එතකොට මේ ගුවන් සේවිකාව ඇවිල්ලා කිව්වා ෆස්ට් ක්ලාස් එකේ එක්තරා කාන්තාවක් ඉන්නවා. ඇගේ ටීවී ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැහැ කියලා. Can you go and sit there because this lady is insisting on a TV screen? එතකොට කිව්වා අනේ දුවේ ඔයා පුළුවන් ද එතෙන්ට යන්න. ඒකත් මේ කාන්තාව ටීවී එකක් ඕනෙමයි කියලා කියනවා කියලා. Will you say no? My daughter went to first class. ඉතින් ඒ කියන්නේ නෑනේ බෑ කියලා ෆස්ට් ක්ලාස්. ඇය ගියා ෆස්ට් ක්ලාස් එකට. That is what I call the grace of God. ඒක තමයි මම කියන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කියලා. Her two friends were sitting together in economy class. Now she went to business class. And then from there she jumped to first class. දැන් ඇගේ මිතුරියන් දෙදෙනා ඉකොනොමි ක්ලාස් එකේ හිටියා. ඇය හිටියා බිස්නස් ක්ලාස් එකේ. බිස්නස් ක්ලාස් එකේනොත් ඇය ෆස්ට් ක්ලාස් එකට යන්න පුළුවන් වුණා. And then you know what happened? ඔබ දන්නවද ඊට පස්සේ මොනවද වුනේ කියලා? The TV screen started working. ඒ ටීවී channel එක වැඩ ස්ක්‍රීන් එක වැඩ කරන්න පටන් ගත්තා. So she went all the way from here to Holland with the TV screen working, sitting in first class. එතකොට ඇය මේ ටීවී එකත් වැඩ කරා මේ කොළඹ ඉඳලා හොලන්ඩ් වෙනකන් ඇය ෆස්ට් ක්ලාස් එකේ ගමන් කළා. Now tell me, if any of you got the chance to go from economy class to first class, will you say no? දැන් මෙතන ඔබගෙන් ඇහුවොත් අපි ඉකොනොමි ක්ලාස් එකේ ඉඳලා ෆස්ට් ක්ලාස් යන්න ඔබට අවස්ථාවක් Now හම්බුනොත් put your hands up, all those who will say yes. කවුද කියන්නේ ඔව් කියලා? Right. Can those who are saying yes, there are first class seats in front, please come. දැන් අපිට ෆස්ට් ක්ලාස් සීට්ස් තියෙනවා මෙතන කරුණාකරලා ඉස්සරහට Please come. You're getting, by the grace of God, you're getting a chance to go first class. Come. අපිට දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් ෆස්ට් ක්ලාස් යන්න You all අවස්ථාවක් are okay, already sitting in first class. මෙතන ෆස්ට් ක්ලාස් කට්ටිය Come, ඉන්නවා. come, those who are right at the back. ඉකොනොමි ක්ලාස් enter. එකේ ඉන්න අය මෙතෙන් එන්න Don't පුළුවන්. feel shy, don't feel shy. Delon හොඳට අවුණා. Come, first class seats. No TV screen, but only I'm there. Huh? So now it's 5:30 and I'm going to try and finish at 6:30. I hope it's okay with you all. දැන් වෙලාව පාමාරයි අපි 6:00 වකට අවසන් කරන්න If බලාපොරොත්තු you're වෙනවා. enjoying yourself and want me to continue, we can continue. ඉතින් ඔබ කියනවා තවත් ටිකකට යන්න කියලා අපි කැමතියි ඒකටත් යන්න. I'm told that the last time Union Church had Lenten devotions was in 2008. මට ඇහුණා මේ වගේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සීකරන කාලයේදී පැවතුවා වූ නමස්කාරය අවසානයේදී තිබ්බේ 2008 වර්ෂයේ කියලා. Actually, some said we have never had. Father Chamil phoned me today and said, don't say we never had 2008 Tibuna. සමහරු කිව්වා කවදාවත් තිබුණේ නැහැ කියලා. ෆාදර් චමිල් කෝල් කරලා කිව්වා නෑ එහෙම කියන්න එපා. අපි 2008 තියලා තියෙනවා කියලා. Now, some people, when they have Lenten devotions, they have periods of quietness. Yesterday, we celebrated the way of the cross. සමහර අය මේ කාලයේදී නිහඬව නිශ්චලව මෙනෙහි කිරීම වල යෙදෙනවා. ඊයේ දවසේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පා ගමන සීකලා. The way of the cross is where you remember each step of Jesus' journey in those final hours of his life. උන්වහන්සේගේ ජීවිතයේ අවසාන පැය කිහිපය තුල උන්වහන්සේ ගමන් කළා වූ ස්ථාන සියල්ල සීකිරීම තමයි ඒ ගමනේදී අපි කරන්නේ. Today I have to cover a lot of ground. අද අපිට ගොඩක් කාරණා මේ කව කරන්න තියෙනවා. So we can't go from station to station slowly, we have to go running. ඉතින් ඒ නිසා අපිට ස්ථානයෙන් ස්ථානයට හිමින් යන්න බෑ අපි දුවගෙන යන්න ඕනේ. So please get ready to run with me. ඉතින් මාත් එක්ක දුවන්න සූදානම් වෙන්න.
Let us pray. අපි යාඥා කරමු. Gracious Father, we thank you for this evening. පියාණනි අපි මේ සන්ධ්‍යාව ගැන ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙමු. We thank you for each one that has come here hungry for your word. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනයට පිපාසිතව මෙතෙන්ට පැමිණියා වූ සෑම කෙනෙක් ගැනම අපි ස්තුතිවන්ත වෙනවා. I pray that your word that goes forth will not return to you void, ස්වාමිනී මෙතනින් මික්මෙන්නා වූ ඔබ වහන්සේගේ වචනය හිස්ව නොවන ලෙස අපි යාඥා කරමු. that each person here will have an open heart to receive your word. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය පිළිගැනීම පිණිස සෑම කෙනෙකුටම විවෘත හදවතක් දෙන්න කියලා අපි ආයදිනවා. That their lives will be touched. එනම් ඔවුන්ගේ ජීවිත ස්පර්ශ කරන්න ස්වාමිනී. They will be renewed, revived, ස්වාමිනී ඔවුන් අලුතෙන් නැවත උත්පාදනය වී බලවත් වී and refreshed, Lord. ස්වාමිනී පිබිදීමකට එන්නට ඔබ වහන්සේ උදව් කරන්න. In Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. ආමේන්. How many of you know the title for today's message? If you Oba read the kide- WhatsApp message, you will see the title. අපි කී දෙනෙක් දන්නවද අද දවසේ තේමාව කුමක්ද කියලා? Nobody knows. කී දෙනෙක් දන්නවද? අපි ඒක I WhatsApp must කරා. tell you one thing. I went to Holy Land on a tour. මම ශුද්ධ වූ භූමියේ යම්කිසි චාරිකාවක ඉදලා හිටියා දවසක්. And when the person, the pastor who was leading the group, whenever he asks a question, the hand will go like this. Otherwise, some people, they keep the hand on the lap and the finger will go up like this. Ah. දැන් ඒ The answer, when you say yes, no, put your hand up. Otherwise, like this they'll show. රයිට් ඒ කියන්නේ ප්‍රශ්න අහනකොට ඒ දේවගැතුමා නඩේ මුර වැඩි කරා එතකොට උත්තරේ ඒගොල්ලෝ මෙහෙම දානවා නැත්නම් මෙහෙම දානවා. Then we had to stop for lunch. ඉතින් අපිට දවල් කෑමට අපි නතර වුණා. And the tour guide, he stood up එතකොට සංචාරක නියමුවා නැගිටලා and he said, now we are going to get down for lunch. දැන් අපි කෑම වෙනුවෙන් බහින්න යනවා. All those who want mutton kebab, put your hand up. My God. Me. ඔක්කොලා මටන් කෙබාබ් ඕනේ කියන අය ඔක්කොම අත උස්සලා ගියා ඔක්කොම අත් එක උඩට ගියා. The hands were not like this and එතකොට like මේව this කියනවා, and like මේව this. කියනවා. Like that, they're reaching for the sky. උඩටම ගියා. So today when I ask a question, think that you are getting mutton kebab and put the hand up nicely. Don't show it like this. ඉතින් අද මම ප්‍රශ්නයක් අහනකොට ඔබ උත්තර දෙනවා නම් මටන් කෙබාබ් වලට දෙන උත්තරේ වගේ අත උස්සලා දෙන්න මෙහෙම උස්සලා දෙන්න එපා. So how many of you know the title for this evening's message? ඉතින් මේ සන්ධ්‍යාවේ නමස්කාරයේ තේමාව කී දෙනෙක් දන්නවද? 4 people. Very good. At least Other than somebody read the question, SMS. give 5, it 6. Good. What is the title? Did Jesus die in vain? යේසුස් වහන්සේ මැරුණේ නිකරුණේද? Did Jesus die in vain? යේසුස් වහන්සේ මැරුණේ නිකරුණේද? Now, how many of you think the answer to that question is yes? ඔබ කී දෙනෙක් හිතනවාද ඒකට උත්තරේ නම් ඔව් නිකරුණේ කියා? I'm keeping my hand up. කී දෙනෙක් නිකරුණේ කියලා හිතනවාද? Anybody else think Jesus died in vain? One more. Very good. කවුද? Jesus died in vain. යේසුස් වහන්සේ නිකරුණේ මැරුණේ. How many of you think Jesus didn't die in vain? ඔබ කී දෙනෙක් හිතනවා යේසුස් වහන්සේ මැරුණේ I නිකරුණේ hope නෙවෙයි all the කියලා? others think he didn't die in vain. I, of course, think he died in vain. මම දෙකයි තමයි හිතනවා මැරුණේ නිකරුණේ කියලා. Very soon we will be marking Good Friday. අපි නොබෝ දිනයකින් මහා සිකුරාදා දවස සමරන්නට යනවා. The season of Lent is when we spend time in fasting and penitence, reflection on the Word of God. මේ කාලය තමයි අපි යේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සීකරමින් නිරාහාරව යාඥා කරමින් වචනය මෙනෙහි කරමින් ගත කරන්නේ. All this leading up to Good Friday. මේ සියල්ල ඒකරාශීව මුදුනට පැමිණෙන්නේ මහා සිකුරාදා දවසේ. You call it Good Friday, right? අපි ඒකට කියන්නේ මහා සිකුරාදා. Yeah, but in the translation it's lost. In English we say Good Friday. ඉංග්‍රීසියෙන් කියන්නේ යහපත් සිකුරාදා කියලා. But is it a Good Friday? ඇත්තට මේක යහපත් සිකුරාදාවක්ද? Today I want to discuss with you අද මට ආශාව ඔබ සමග සාකච්ඡාවක් කරන්න. who Jesus was. කවුද යේසුස් වහන්සේ? What was his mission? මොකද්ද උන්වහන්සේගේ සේවා භාරය? And then we will decide whether he died in vain or not. ඉන් පස්සේ අපි තීරණය කරන්න යනවා උන්වහන්සේ මිය ගියේ නිකරුණේද නැත්නම් අර්ථවත්වද කියලා. So you have to understand the incarnation, you have to understand the destination, and you have to understand the proclamation. දැන් ඔබ එම නිසා තේරුම් ගන්නට අවශ්‍ය උන්වහන්සේගේ මාංශවත් වීම The incarnation, his destination, and the proclamation. උන්වහන්සේගේ මාංශවත් වීම, උන්වහන්සේගේ ඉලක්කය සහ උන්වහන්සේගේ ප්‍රකාශය.
Easy to remember. At the end, I'll give a test. අවසානයේදී අපි පුංචි විභාගයක් දෙන්නම්. මතක තියාගන්න ලේසි. The incarnation, his destination, and the proclamation. මාංශවත් වීම, උන්වහන්සේගේ ඉලක්කය සහ උන්වහන්සේගේ ප්‍රකාශය. I want to also take you through what we call the Nicene Creed or the affirmation of faith. අපි අපේ ඇදහිල්ල සනාථ කරන්නා වූ නයිසින් ඒ යාඥාව ඔබ වෙතට මම ඉදිරිපත් කරන්න කැමතියි. Not the entire thing, but the portion that refers to Jesus සම්පූර්ණ Christ. යාඥාව නෙමෙයි යේසුස් වහන්සේට අදාළ කොටස පමණක්. Special prize for anyone who can stand up and say it without referring the book. පොත බලන්න නැතුව කාටද කියන්න පුළුවන් ඒක? Long way to go. We believe in one Lord Jesus Christ, the only Son of God, eternally begotten of the Father, God from God, light from light, true God from true God, begotten, not made, of one being with the Father. Through him all things were made. For us and for our salvation, he came down from heaven. By the power of the Holy Spirit, he became incarnate from the Virgin Mary and was made man. For our sake, he was crucified under Pontius Pilate. He suffered death and was buried. On the third day, he rose again in accordance with the scriptures. He ascended into heaven and is seated at the right hand of the Father. He will come again in glory to judge the living and the dead, and his kingdom will have no end. You don't have to translate. You're all familiar with it. උන්වහන්සේගේ ජීවිතයේ සියලු කටයුතු උන්වහන්සේ කළා වූ සියලු කාර්ය ඒ යාඥාව තුළ අන්තර්ගත වී තිබෙනවා. උන්වහන්සේගේ මාංශවත් වීම සිට නැවත ස්වර්ග රාජ්‍යයේ සිට නිශ්චයකරුවන් ලෙස එනතෙක්. We say this. අපි මේක කියනවා. In the good Anglican churches, every Sunday, every service, we say this. සාමාන්‍යයෙන් එංගලන්ත සභාවේ සෑම ඉරිදාවකම සෑම නමස්කාරයකම මේක කරනවා. In St. John's, Nugegoda, we have service daily, and daily we say this. සෙන්ට් ජෝන්ස් නුගේගොඩ සභාවේ දිනපතා අඬීම වේතුමුණා දිනපතා මේක ප්‍රකාශ කරනවා. But do we understand what we are saying, or are we just repeating it? Pote tina, we repeat it. නමුත් අපි මේක තේරුමක් අවබෝධයක් ඇතුවද කියන්නේ නැත්නම් නිකම් පොතේ තියෙන නිසා කියවගෙන යනවද? So how old is Jesus? දැන් යේසුස් How old is he? දැන් යේසුස් වහන්සේගේ වයස කීයද? How old is he? උන්වහන්සේගේ වයස කීයද? Special toffee if you give the answer. ඔය විශේෂ කෝපි එකක් දෙනවා. As old as God. Very good. John 1:1. In the beginning was the Word, and the Word was with God, and the Word was God. අපි දකිනවා යෝහන් 1:1 මාංශ වාක්‍යානෝ මාංශවත්ව සිටිසේක උන්වහන්සේ දෙවියන් වහන්සේ සමග සිටිසේක උන්වහන්සේ දෙවියන් වහන්සේව සිටිසේක. People think Jesus is 2,000 years old. He lived for 33 years. Now he died, rose again, and now he's still living. So now 2,000 years. දැන් සමහර අය හිතනවා යේසුස් වහන්සේගේ වයස අවුරුදු 2000යි උන්වහන්සේ ආවා මරුණා නැවත නැගිට්ටා දැන් උන්වහන්සේගේ වයස 2000යි So to understand the incarnation, John 1:1, in the beginning was the Word, and the Word was with God, and the Word was God. අපි තේරුම් ගන්නට අවශ්‍යයි යෝහන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියන්නක් මෙන් උන්වහන්සේගේ මාංශවත් වීම උන්වහන්සේ දෙවියන් වහන්සේ සමග සිටිසේක උන්වහන්සේ දෙවියන් වහන්සේව සිටිසේක. So who is this Word? Go to John 1:14. The Word became flesh and dwelt among us. එතකොට අපි දකිනවා යෝහන් 1:14 කියනවා උන්වහන්සේ වාක්‍යano මාංශවත් වී මනුෂ්‍යයන් සමග විසුවා කියා. The Word was with God in the beginning. The Word was God, and the Word became flesh and dwelt among ඉතින් us. උන්වහන්සේ ආරම්භයේදී පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ සමග සිටියා උන්වහන්සේ දෙවියන් වහන්සේව සිටියා ඉන් පස්සේ උන්වහන්සේ මාංශවත් වී අප අතර ජීවත් වුණා. That's why in our creed we say he became incarnate of the Virgin Mary and was made man. ඉතින් එම නිසා තමයි අපි කියන්නේ මරියා කරන කොටගෙන උන්වහන්සේ මාංශවත් වී මෙලොවට ඉපදුනේ මිනිසෙක් බව මිනිසෙක් ලෙස. So Jesus is God. යේසුස් වහන්සේ සැබවින්ම දෙවියන් වහන්සේයි. In the beginning was the Word, and the Word was with God, and the Word was God. පටන් ගැනීමේදී වාක්‍යානෝ දෙවියන් වහන්සේ සමග සිටිසේක දෙවියන් වහන්සේ ව සිටිසේක. Jesus is God. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේමයි. Jesus also came down as man, but that is the next part of the story. But Jesus is God. යේසුස් වහන්සේ මිනිසෙක් වශයෙන් පැමිණියා. ඒක ඊළඟ කතාවේ කොටසයි. නමුත් උන්වහන්සේ සැබවින්ම දෙවියන් වහන්සේමයි. That is why when we talk about Jesus' age, we would use the phrase co-eternal.
අපි එම නිසා තමයි කියන්නේ දෙවියන් වහන්සේ සමග සහයෙන් සහභාගීත්වයෙන් සදාකාලිකව Why කියා. co-eternal? Because Jesus is one of three persons. He's co-eternal with God the Father and the Holy Spirit. සහභාගීත්වයෙන් සදාකාලය කියලා අදහස් කරන්නේ උන්වහන්සේ වහන්සේලා තුන්දෙනෙක්ගෙන් එක්කෙනෙක් වන නිසා පියාණන් පුත්‍රයාණන් සුද්ධාත්මයන්. To understand the incarnation and why this incarnation was needed, we need to understand creation. ඉතින් අපි මේ උන්වහන්සේගේ මාංශවත් වීම සහ මාංශවත් වීමේ අවශ්‍යතාවය සිදු වුණේ ඇයි කියා අවබෝධ කරගන්න නම් අපි මැවිල්ල මතක් කරගන්න අවශ්‍යයි. Because in Genesis chapter 1 we see the wonderful story of God's creation. අපි දකිනවා උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේගේ අලංකාර මැවිල්ල ගැන. Jesus was present at creation. යේසුස් වහන්සේ ඒ මැවිල්ලේදී එතන සිටියා. That is why in our creed we say, through him all things were made. එම නිසා තමයි අපේ යාඥාව අපි කියන්නේ උන්වහන්සේ කරන කොටගෙන සියල්ල මවන ලද්දේය කියා. If you go to the book of Colossians, you will see that everything that was made through him. අපි කොලොස්සි පොතේ යනවා අපි දකිනවා මවන ලද්ද සියල්ල උන්වහන්සේ කරන කොටගෙන මවන ලද්දේ කියා වචනේ තියෙනවා. There was no creation without Jesus Christ. යේසුස් වහන්සේගෙන් තොරව මැවිල්ලක් නැහැ. Only thing is, in that creation, God made a mistake. He made man. He made a mistake. He made man. මැවිල්ලේදී උන්වහන්සේට එක වරදයි වුණේ මනුෂ්‍යව නිර්මාණය කිරීම. He made man and he gave man free will. උන්වහන්සේ මනුෂ්‍යව නිර්මාණය කළා මනුෂ්‍යයාට පූර්ණ නිදහස දුන්නා. And in that free will, man sinned. ඒ නිදහස් කැමැත්ත තුල මනුෂ්‍යයා පාපයට වැටුණා. And in that sin, God devised a way in the very Garden of Eden to rescue man. ඒ පාපයේ වැටීම නිසා දෙවියන් වහන්සේ ඒදන් උයනේදීම මනුෂ්‍යයාගේ මිදීම පිණිස සැලැස්මක් නිර්මාණය කළා. We may ask, why did God wait so long? අපි ඇයි දෙවියන් වහන්සේ මෙච්චර කාලයක් හිටියේ කියා. But we must understand that for God, who knows no time, who is the beginning and the end, the Alpha and the Omega, this is just 1 second. ඉතින් එම නිසා අපි දන්නවා තේරුම් ගන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේ අල්ෆා සහ ඔමේගා පටන් ගැනීම සහ අවසානය උන්වහන්සේට කාලය කියන එක ඊටාම අල්පයයි කුප්මන දීර්ඝ වුණත්. So God devised a way in the Garden of Eden to rescue man. ඉතින් ඒදන් උයනේදී දෙවියන් වහන්සේ සැලැස්මක් නිර්මාණය කළා මනුෂ්‍යයාගේ මිදීම පිණිස. That is why John 3:16 tells us, for God so loved the world that he gave his only son, that whosoever believes in him will not perish but have everlasting ඒ life. නිසා තමයි යෝහන් 3:16 වෙනි පදේ කියන්නේ මක්සාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහන්නා වූ කිසිවෙක් විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය කියා. Many of us know John 3:16. අපි බොහෝ දෙනෙක් යෝහන් 3:16 පදේ දන්නවා. How many of us know John 3:17? අපි කී දෙනෙක් දන්නවද යෝහන් 3:17 වෙනි පදය? God did not send his son into the world to condemn the world, උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා වෙව්වේ ලෝකය දඬුවමට පත් කරන්නට නොවේ. but that the world through him could be saved. නමුත් උන්වහන්සේ කරුණ කරගෙන ලෝකයා මිදීම පිණිස This was a world that was already condemned. මේ ලෝකය කොහොමද දඬුවමට පත් වූ ලෝකයක්. So when we talk about Jesus coming into this world, ඉතින් අපි උන්වහන්සේ මෙලොවට පැමිණීම ගැන කතා කරන අවස්ථාවේදී that incarnation was meant as a rescue plan for the world. ඒ මාංශවත් වීම අදහස් වුණේ මනුෂ්‍යත්වයේ මිදීම පිණිස සැලැස්මක් ලෙසයි. God did not send his son into the world to condemn the world. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාණන් වෙව්වේ මනුෂ්‍යයන්ට දඬුවම පිණිස නොවේ. Many people have told me, why does God have all these rules? බොහෝ අය මට කියා තිබුණා ඒ දෙවියන් වහන්සේට ගොඩක් නීති රීති තියෙන්නේ කියා. Why is God so rigid? ඇයි දෙවියන් වහන්සේ ඔච්චර තද? Why is he so judgmental? ඇයි උන්වහන්සේ ඔච්චර විනිශ්චයට බර? But we need to see John 3:16 and 17 to understand the heart of God. අපි දෙවියන් වහන්සේගේ හදවත හඳුනා ගන්නට නම් යෝහන් 3:16 සහ 17 හොඳින් අවබෝධ කරගත යුතුයි. You have jumped into a lake and you are drowning. ඔබ යම්කිසි වැවකට පැනලා ඔබ එහි ගිලමින් ඉන්නවා. God in his love is reaching out his hand to pull you out. දෙවියන් වහන්සේ ප්‍රේමයෙන් ඔබට අතදික් කරනවා. And you are looking around and saying, Lord, why should I take only your hand?
එතකොට ඔබ එතන ගිලමින් ඉඳගෙන අහනවා දෙවියනි ඇයි ඔබගේ අත විතරක් මං ගන්න අවශ්‍ය? Because without taking his hand, you are drowning. මන්ද උන්වහන්සේගේ අත අල්ලගත්තේ නැත්නම් ඔබ ගිලී මැරෙන්න යනවා. The world is already condemned. මේ ලෝකයේ දැනටම දඬුවමට පත් කරලා අවසానයි. God did not send his son into the world to condemn the world, but to save the world. දෙවියන් වහන්සේ මනුෂ්‍ය උන්වහන්සේගේ පුත්‍රයන්ව එව්වේ දඬුවමට පත් කරන්න නෙවෙයි ලෝකය. නමුත් ලෝකය මුදවා ගැනීම පිණිසයි. So we see God's great love in John 3:16, that God so loved the whole world. ඉතින් ඒ නිසා අපි දකිනවා දෙවියන් වහන්සේගේ මහත් වූ ප්‍රේමය යොහන් 3:16 නම් උන්වහන්සේ මුළු ලෝකෙටම ප්‍රේම කළා. He says it so many times there. ඒක නැවත නැවත උන්වහන්සේ කියනවා. In verse 16 and 17, the word world is used 4 times. 16 සහ 17 පදවල ලෝකය කියන වචනය 4 වතාවක් භාවිතා වෙ තිබෙනවා. Because he didn't come just to save you and me. උන්වහන්සේ පැමිණියේ ඔබව මාව ගලවන්න පමණක් නෙවෙයි. Not only the Methodists, not only the Anglicans, not only the Pentecostals, not only the Baptists, not only the Christian Reformed Church. උන්වහන්සේ පැමිණියේ මේ කිව්වා වූ නිකායන් වල අයව ගලව ගන්න පමණක් නෙවෙයි. Jesus came into the world to save the whole world. යේසුස් වහන්සේ මෙලොවට පැමිණියේ මුළු ලෝකයම ගලවා ගන්නටයි. There is no condemnation in Christ. He didn't come to condemn, he came to save. ක්‍රිස්තුස් වහන්සේ තුල දඬුවමට පත් කිරීමක් නැහැ. උන්වහන්සේ පැමිණියේ ගලවන්නටයි. People think that he is like the schoolmaster waiting with the cane. උඟක් අය හිතනවා යේසුස් වහන්සේ නිකන් ඉස්කෝලේ ගුරුවරයෙක් වගේ වේවැල තියාගෙන ඉන්න කෙනෙක් වගේ But කියලා. that is a wrong image of God. ඒක දෙවියන් වහන්සේ ගැන තියෙන වැරදි දැක්මක්. He is the loving God. උන්වහන්සේ ප්‍රේමණීය දෙවි කෙනෙක්. And he wants to save you. උන්වහන්සේට අවශ්‍යයි ඔබව මුදන්නට. He wants to save everyone out there. උන්වහන්සේට අවශ්‍යයි පිටේ ඉන්න සෑම කෙනෙකුම ගැලවීමට ගෙනෙන්න. So what was the purpose of the incarnation? ඉතින් මාංශවත් වීමේ කාර්යය මොකක්ද? හේතුව මොකක්ද? I've been talking, why doesn't someone else give the answer? කවුද උත්තර දෙන්නේ ඒකට? What is the purpose of the ඇයි මාංශවත් incarnation? වුනේ? මොනවාද මාංශවත් වීමේ ගොඩක් තියෙනවා. I've already said it. He came to save. උන්වහන්සේ පැමිණියේ අපිව ගලවන්නයි. But why through the incarnation? ඇයි උන්වහන්සේ මාංශවත් වෙලා ඒක කළේ? Because God is a righteous God. මන්ද උන්වහන්සේ ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේ නිසා. God cannot tolerate sin. උන්වහන්සේට පාපය උන්වහන්සේ ඉවසන්නට බෑ. It's not possible. උන්වහන්සේට ඒක කරන්න බෑ. පාපය ගණන් නොගෙන ඉන්න බෑ. God is a holy God. උන්වහන්සේ ශුද්ධවන්ත දෙවි කෙනෙක්. And so it's not possible for a holy God to come in contact with sin. ඉතින් එම නිසා මේ ශුද්ධ වූ දෙවියන් වහන්සේට පාපය සමග සම්බන්ධකමක් ඇති කරගන්නට බෑ. That's why he tells us, be holy just as I am holy. එම නිසා තමයි උන්වහන්සේ කියන්නේ මා ශුද්ධව සිටිනාක් මෙන් නුඹලාද ශුද්ධව සිටපල්ලාය කියා. The scripture gives us one after the other, it gives us nuggets, gold nuggets. උන්වහන්සේගේ වචනය අපිට රත්තරන් කැටි කැට දෙනවා විශ්වාස කරන්න අදහන්නට. John chapter 1 verse 12 and 13 will tell us if anyone receives him, Jesus Christ, he gave them the right to become the children of God. අපිට දන්නවා යෝහන් 1:12-13 උන්වහන්සේ කියනවා යමෙක් උන්වහන්සේව අදහගත්තද උන්වහන්සේගේ වචනේ විශ්වාස කරන්නේද උඩ දෙවියන් වහන්සේගේ දරුවෙක් වීමේ බලය උන්වහන්සේ දුන්නා ඒ අයිතිවාසිකම දුන්නාය කියා. Born not of natural birth or the will of a father or of the flesh, but born of God. එය මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් මාංශීය කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන්ම උත්පත්තිය කියා කියනවා. 2 Corinthians 5:17, if anyone be in Christ, he is a new creation. All things have passed away, behold, all things become new. 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදය 17 වෙනි පදය මක්සද යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඕ අලුත් පැවිල්ලක් කිය පරණ දේ පහව ගියේය මෙන්න සියල්ල අලුත් වී තිබේ. Jesus came to create a way for us to be reconciled back to God. යේසුස් වහන්සේ පැමිණියේ අපිව දෙවියන් වහන්සේ සමග යලි සම්බන්ධතාවයකට එකතු කරන්නයි. So the purpose of the incarnation was to create a pathway for reconciliation එම with නිසා God. ඒ උන්වහන්සේගේ මාංශවත් වීමේ අරමුණ නම් දෙවියන් වහන්සේ සමග යලි සම්බන්ධ වීමේ සමගි කිරීමේ මාවත ගොඩනැගීමයි. That is why in John 14 when Jesus says, I go to prepare a way for a place for you, and Thomas says, how do we come because we don't know the way? And he says in John 14:6, I am the way, the truth and the life.
no one comes to the Father except through me. උන්වහන්සේ ශ්‍රාවකයන් සමග කතා කරගෙන ඉනවස උන්වහන්සේ කිව්වා මම නුඹලාට ස්ථානයක් පිළිර කරන පිණිස යමු කියා. ඒ අවස්ථාවේදී තෝමස් අහනවා ස්වාමිනී කොහෙද අපි කොහොමද යන්නේ කියලා අපි පාර දන්නේ නැහැ කියලා. ඉතින් උන්වහන්සේ කියනවා මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි මා කරන කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත කියා. He is the way. He created that pathway to approach the Father. උන්වහන්සේ එකම මාර්ගයයි. එනම් පියාණන් වහන්සේ වෙතට යන්නට තියෙන එකම මාර්ගය. That is why in Hebrews 4:16 it says, "Let us come boldly to the throne of grace to obtain mercy." එම නිසා තමයි අපිට හේබ්‍රේව 4:16 පදේ කියන්නේ අපි එඩිතරව ධෛර්යමත්ව උන්වහන්සේගේ අනුග්‍රහයේ සිංහාසනය වෙතට ගමන් කරමු Because කියා. we have an eternal high priest who is mediating for us. උන්වහන්සේ සදාකාලික පූජකයන්න් ලෙස අපි වෙනුවෙන් මැදහත්කම් කරමින් සිටිනවා. You go to the final moments of Jesus on the cross, and when the life went out of him, you will know the story. The earth shook, darkness covered the earth, and something else happened. අපි උන්වහන්සේගේ මරණය සිද්ධ වෙන මේ මොහොත ගැන කල්පනා කරනකොට අපි දකිනවා ඒ ලෝකයේ අන්ධකාරය බවට පත් වුණා, පොළව චංචල වුණා, තව දෙයක් සිද්ධ වුණා. Something else, who can tell me? තව දෙයක් සිද්ධ වුණා. කාටද කියන්න පුළුවන් ඒ දේ? හා? මොකද? Curtain tore. අර තිරේ ඉරණ එක. We don't have curtains here to tear, otherwise you could have torn a curtain. අපිට කර්ටන් එකක් නැහැ ඉරන්ද. In the tabernacle, in the temple, there was a curtain that separated the Holy of Holies from the holy place. So you had three stages. You had the outer court, you had the holy place, and then you had the Holy of Holies. අපි එදා කාලේ දේව මාලිගාව අපි දකිනවා පිටස්තර මළුව තිබුණා, ශුද්ධ ස්ථානය තිබුණා, අතිශුද්ධ ස්ථානය තිබුණා. කොටස් තුනකට මාලිගාව බෙදා තිබුණා. And this curtain is not like our curtains for the window. දැන් අපේ මේ දොර රෙදි ජනල් රෙදි වගේ කර්ටන් එකක් නෙවෙයි It දාලා was තිබුණ called the තිරයක් නෙවෙයි. veil, and it was like a carpet. ඒක නිකන් කාපට් එකක් වගේ ඝන තිරයක්. And some commentators say that it was several inches thick. It wasn't just a carpet like what we put on the floor. සමහර විචාරකයන් කියනවා ඒක අඟල් ගානක් ඝනකම තිබුණා වූ තිරයක් කියලා අපේ කාපට්ස් වගේ. And this was not a small curtain, maybe 5 feet, 6 feet tall. දැන් ඒක අඩි 5ක් 6ක් උස දිග පල්ල ඒ වගේ එකක් නෙවෙයි. This hung from top to down, from the roof to the floor. එය වහලේ සිට පොළව දක්වා එල්ලී තිබුණා වූ තිරයක්. That was the Holy of Holies. ඒක තමයි අතිශුද්ධ වූ ස්ථානය. That was where the presence of God dwelt. එතන තමයි දෙවියන් වහන්සේගේ වැඩ සිටීම තිබුණේ. And only once a year, අවුරුද්දකට එක වතාවක් පමණයි the high priest, not any priest, the high priest, නායක පූජකතුමා එතනට යන්නේ. could go inside ඒක ඇතුළට යන්නේ. to make atonement for the people's sins. එන මනුෂ්‍යයන්ගේ පාපය උදෙසා පූජාව ඔප්පු කරන්න යන්නේ අවුරුද්දට Once a එකපාරයි. year. අවුරුද්දට එකම එකපාරයි. And that too only the high priest. ඒත් යන්නේ අති උත්තම පූජකතුමා පමණයි. And when Jesus died, යේසුස් වහන්සේ මැරුණු අවස්ථාවේදී this veil tore from top to bottom. ඒ තිරය ඉහළ සිට පහතට ඉරුණා. We sing these worship songs, You Tore the Veil. You know that song? You don't know that song? Change the worship singers. This veil tore from top to bottom. ඒ තිරය උඩ සිට පහතට ඉරුණා. This barrier between normal people and God, සාමාන්‍ය මනුෂ්‍යයා සහ දෙවියන් වහන්සේ අතර තිබුණා වූ ඒ බරතරය which needed the high priest to mediate. ඒ ශුද්ධ අතිපූජකයාට පමණයි එතනට යන්න පුළුවන් උනේ මදහත්කම් කරන්න. At the point of Jesus' death, that veil was torn. උන්වහන්සේගේ මරණයේ අවස්ථාවේදී ඒ තිරේ ඉරුණා ඒ සම්බන්ධතාවය ඇති කරන්න. That is why the writer to the Hebrews says, you can come boldly to the throne of grace. එම නිසා තමයි හෙබ්‍රේව කතුරුතුමා කියන්නේ ඔබට එඩිතරව එන්නට පුළුවන් කියලා කරුණාවේ සිංහාසනය වෙතට. Before that veil was torn, we did not have direct access to ඒ God. තිරය ඉරෙන්නට පෙර අපට ඒම ඍජුව ගමන් කිරීමක් තිබුණේ නැහැ. And that is why we are told now we have only one mediator between man and God, and that is Jesus එම Christ. නිසා තමයි අපිට දැන් කියන්නේ මනුෂ්‍යයා සහ දෙවියන් වහන්සේ ඉන්නේ එකම මදහත්කාරයෙක්. ඒ මදහත්කාරයා නම්
ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් You වහන්සේ can පමණයි come කියා. boldly to the throne of grace. ඔබට මට යන්න පුළුවන් අනුග්‍රහයේ සිංහාසනයේ එඩිතරව. In fact, you don't need brokers and jokers, and you don't even need the priest to mediate. අපිට පූජකවරුන්වත් අතරමැදියන්වත් ඕනේ නැහැ ඒ වෙනුවෙන්. The priest only facilitates. පූජකතුමා අපිට මඟ පෙන්වීමක් විතරයි කරන්නේ. You can approach the throne of grace directly ඔබට කරුණාවේ සිංහාසනය වෙත ඍජුවම යන්නට පුළුවන්. because the veil has been torn. මන්ද අපිට තිරය ඉරේ තිබෙන නිසා. So I hope you understand the incarnation, because if you don't understand the incarnation, මම බලාපොරොත්තු වෙනවා ඔබ උන්වහන්සේගේ මාංශවත් වීම හොඳට අවබෝධ කරගත්තයි කියා. එය තේරුම් ගත්තේ නැත්නම් අපි you will not understand the destination. අපිට තේරුම් ගන්නට බෑ උන්වහන්සේගේ ඉලක්කය හෝ උන්වහන්සේගේ ස්ථානය. So righteous God needed a sacrifice to cover sin. ඉතින් ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේට පාපය වෙනුවෙන් වන්දියක් අවශ්‍ය වුණා ගෙවන්න. A righteous God needed the price of sin to be paid. ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා මිලයක් ගෙවන්න පාපය වෙනුවෙන්. God's righteousness didn't allow him to say, no, it's okay. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම නිසා උන්වහන්සේට බෑ කියන්න ඒක කමක් නෑ කියලා. But the grace of God didn't allow us to go to an eternal damnation. ඒ වගේම උන්වහන්සේගේ අනුග්‍රහය අපිට ඉඩ දුන්නේ නෑ සදාකාලික විනාශයකට යන්නට. So God set in place a plan to redeem us. එම නිසා දෙවියන් වහන්සේ ඉතා අනර්ග සැලැස්මක් ගෙනහැර පෑවා අපගේ විමුක්තිය වෙනුවෙන්. That's why it says in the creed, for us and for our salvation, he came down from heaven. එම නිසා තමයි උන්වහන්සේ අප වෙනුවෙනුත් අපගේ ගැලවීම උදෙසාත් ස්වර්ගයේ සිට මෙලොවට වැඩිය බව. If we did not need salvation, there was no need for him to come. අපිට ගැලවීම අවශ්‍යතාවයක් නැත්නම් උන්වහන්සේ ස්වර්ගයේ ඉඳලා මේට එන්න අවශ්‍යතාවයකුත් නැහැ. But God did not send his son into the world to condemn the world, but that the world through him may be saved. උන්වහන්සේ දෙවියන් වහන්සේ පුත්‍රයන් අනුව එව්වේ ලෝකයේ දනුවමට පත් කරන්න නොවේ නමුත් උන්වහන්සේ කරන කොටගෙන ලෝකයා මුදා ගන්නා පිණිසය. So the plan from the beginning was that he would come and save the world. ඒ නිසා ආරම්භයේ සිටම සැලැස්ම වුණේ උන්වහන්සේ මෙලොවට ඇවිල අපට මිදීම ලෝකීය මුදවා ගැනීමයි. We celebrate Maundy Thursday. I hope you celebrate Maundy Thursday. අපි බ්‍රහස්පතින්දා මහා බ්‍රහස්පතින්දා අපි සමරනවා. Some will call it the Passover meal. සමහර අය මේ පාස්කු ආහාරය සිහි කරනවා. Who knows what this Passover meal is? කී දෙනෙක් දන්නවද මේ පාස්කු සිංහල? අර බැටළුවා මරලා ඒ ආහාරය සැමරීම. Any one of you knows what Kiddu that mandu meal kade. is? Very good. Teacher's pet. Now 2 toffees you'll get. Because- දූතයා මතකද මිසර දේශයේදී ලේ තිබුණු දොරවල් පසු කරගෙන බේරගෙන ගියේ ඊශ්‍රායල් Because ජාතිය. when the Israelites were captives in the land of Egypt, මිසරයේදී ඊශ්‍රායල් ජනතාව වහලුන්ව ඉන්න අවස්ථාවේදී and Moses challenged Pharaoh to let God's people go. මෝසෙස් පාරාව රජතුමාට අභියෝග කළා මේ සෙනගව නිදහස් කරන්න කියා. And one after the other, God sent plagues against the people of Egypt. ඉතින් ඊජිප්තුවේ මිනිසුන්ට දෙවියන් වහන්සේ එකකට පස්සේ එකක් පීඩාවන් ගෙනාවා. And finally, there was the 10th plague. අවසානයේදී 10 වෙනි පීඩාව උන්වහන්සේ ගෙනාවා. God told Moses to tell the people to take a lamb without blemish, a lamb without any deformity, to kill that lamb and to mark their doorposts and their lintels with the blood of the lamb. ඉතින් මෝසෙස් කිව්වා ඊශ්‍රායල් ජනතාවට කිව්වා කිසිම කැලලක් නැති කිසිම අඩුපාඩුවක් නැති පිවිතුරු බැටළු ඔස්සෙක් අරගෙන ඒ බැටළු ඔස්සාව ඝාතනය කරලා ඒ රුධිරය අරගෙන ඔවුන්ගේ දොරවල් වල උළු ඔස්සේ ගාන්න කියලා. And so when the angel of death passed through the land, the angel did not touch the households which had the blood of the lamb. එතන මරණයේ දූතයා මුළු මිස්රයේ හරහා යන අවස්ථාවේදී ඒ ලේ දැකපු ගමන් ඒ නිවෙස් වලට පහර දුන්නේ නැහැ. And so it was that the firstborn child of all the Egyptians were killed that night. ඉතින් ඒ රාත්‍රියේ ඊජිප්තුවේ සෑම කුළුඳුල් දරුවෙක්ම මරණු ලැබුවා. Fast forward to the desert, and they are traveling through after being released by the Egyptians. දැන් ඔවුන් ඊජිප්තු අයගෙන් මිදිලා ඔවුන් කාන්තාරේ ගමන් කරමින් ඉන්න අවස්ථාවේදී
And God institutes the Passover feast. යේසුස් දෙවියන් වහන්සේ ඒ සැමරීම උත්සවාකාරයෙන් සැමරීම නිර්මාණය කරනවා. And even today the Jews celebrate that Passover feast. අදත් යුදා ජාතිය ඒක සමරනවා ඒ පැමිණීම. And even today the Jewish way of learning is by questions and answers. අදත් යුදෙව්වන් ඒ යම් දෙයක් අධ්‍යයනය කරන්නේ ප්‍රශ්න සහ උත්තර දෙමින්. And the youngest child in the family will ask the father or the head of the household, why is this night different from other nights? එතකොට ඒ කුඩාම දරුවා තාත්තගෙන් නැත්නම් ගෘහ මූලිකයන් අහනවා ඇයි තාත්තේ අනිත් රාත්‍රීන් වලට වඩා මේ රාත්‍රිය වෙනස් වෙන්නේ කියලා. And that gives the opportunity for the father to narrate the story of the Israelites. එතකොට ඒ අවස්ථාව උදා වෙනවා ඒ තාත්තට සම්පූර්ණ ඊශ්‍රායල් වංශයේ කතාව දරුවන්ට It ප්‍රකාශ starts කරන්න. with Abraham, my forefather was a Bedouin. මගේ පියා මගේ ආරම්භක පියා ආබ්‍රාම් ගෙන් පටන් ගන්න ඒ කතන්දරේ. That he was a Bedouin, he lived in tents. ඔහු මේ කූඩාරම් වල වාසය කළා වූ ඒ පුද්ගලයෙක්. And it gives the father a chance to narrate the story of how God took Abraham to the land that he had promised him, and how during the famine they moved to Egypt, and how over a period of time they became captives in the land of Egypt and they were under bondage. එතකොට තාත්තා කොහොමද ඒගොල්ලෝ විස්තර කරන දරුවාට ආබ්‍රහම් කොහොමද ඌගේ දෙමාපියන්ගේ ප්‍රදේශයේ සිට ආවේ ඊට පස්සේ ඔහු తాවකාලිකව මිස්රයට ගියා ඊට පස්සේ ඔවුන් මේ වහල්කමෙන් ඉඳලා ඊට පස්සේ ඔවුන් මිදීමට ගෙනාවේ මේ සියලුම දේ තාත්තට පුළුවන් විස්තර කරන්න. And every step of that feast ඒ මංගල්‍යයේ සෑම පියවරක්ම reminds them of that night in Egypt. ඒ ඊජිප්තුවේ ඒ පළමුවෙනි රාත්‍රිය ඔවුන්ට සීවටනයක් ඇති කළා They eat මේ standing පාස්කු up. මංගල්‍යය. They eat standing up ඔවුන් හිටගෙනයි කෑම කන්නේ. because they were in a hurry to leave. මන්ද ඔවුන් දුවන්න බලාගෙන කෑවේ. They could not prepare their bread properly ඔවුන්ට හරියාකාර ඔවුන්ගේ රොටිය පුච්ච ගන්නට ක්‍රමයක් තිබුණේ නැහැ. because there was no time for the yeast to rise, and that's why they call it unleavened bread. ඒ නිසා තමයි මුහුන් නොදැමූ රොටි ලෙස අපි අදහස් කරන්නේ. මන්ද මුහුන් දාලා ඒක පිපෙන්න දෙන්නවත් ඔවුන්ට වෙලාවක් තිබුණේ නැහැ. If you go to Google and search for this unleavened bread, you will see it looks very much like a cream cracker. ඒ මුහුන් නැති රොටිය හරියාකාරව Google එකෙන් බැලුවා නම් ක්‍රීම් ක්‍රැකර් එකක් වගේ. That was the bread without yeast. ඒක තමයි මුහුන් නැති රොටිය. You will see it has little burn marks and it has little pinpricks. ඒක නිකන් පොඩි පොඩි හිල් තියෙනවා. ඒක නිකන් බැඳ පිචිත තැන් තියෙනවා ඒක. And you can imagine for almost 2,000 years the Jews are celebrating this Passover meal. ඉතින් ඔබට කල්පනා කරන්න පුළුවන් මේ පාස්කු මංගල්‍යයේ මේ ආහාරය ඕන අවුරුදු 2000ක් තිස්සේ සමරනවා යුදෙයින්. They are celebrating how they were saved by the blood of the Lamb. කොහොමද ඒ බැටළුවාණන්ගේ ලේ වලින් ඔවුන් මුදුන ලැබුවේ කියා ඔවුන් සිහි කරනවා. And then we come to the incarnate Jesus walking, and John the Baptist looks at him and says, "Behold the Lamb of God." ඉන්පස්සේ අපි දකිනවා යේසුස් වහන්සේ මනුෂ්‍ය අතර ඇවිදමින් ඉන්නවා. යොහාන් බෞතිස්තුමා උන්වහන්සේ සබලා කියනවා අන්න මනුෂ්‍යයන් ගලවන්නා වූ බැටළු පෝතකයන්න්නේ කියා. The Lamb of God that takes away the sin of the world. මනුෂ්‍යයන්ගේ පාපේ ලෝකයේ පාපේ දුරු කරන්නා වූ දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයන්න් කියා For කියනවා. maybe 2,000 years they celebrated the Passover feast where they had to select a lamb which had no blemish. ඉතින් අවුරුදු 2000ක් තිස්සේ ඔවුන්ට තෝරගන්න සිද්ධ වුණා කිසිම කැලලක් නැති අඩුපාඩුවක් නැති අහිංසක බැටළු පැටවෙක්. It should not be handicapped, it should not be disabled, it must be a perfect lamb. අංග විකල වෙන්න බෑ, රෝගී වෙන්න බෑ, ඊටාම පරිපූර්ණ වූ බැටළුවෙක් වෙන්නට අවශ්‍යයි. And then we see the Lamb of God with no blemish, no stain of sin, coming into the world to save the world. ඉන්පස්සේ අපි දකිනවා කිසිම කැලලක් නැති පාපේ ඡායාවක්වත් නැති ඒ පවිත්‍ර වූ පරිපූර්ණ වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අපාත්‍රයට ගමන් If කරනවා. you were to study typology, you will see that it was a perfect replica of the Passover. ඒ අපි හරියට අධ්‍යයනය කරා නම් ඒක හරියටම ඒ පාස්කු දවසේ සිද්ධ වෙච්ච දේම පිටපතක් වගේ පෙනුනේ. And then you will understand that Jesus was celebrating the Passover meal with his disciples. ඒකම අපි දන්නවා උන්වහන්සේ පාස්කු භෝජනය උන්වහන්සේගේ ශ්‍රාවකයන් සමග උන්වහන්සේ භුක්ති විඳා. And just imagine Jesus is actually saying, for 2,000 years you are celebrating this meal, this is my body.
උන්වහන්සේ කියනවා අවුරුදු 2000ක් තිස්සේ ඔබ මේ භෝජනය අනුභව කළා. නමුත් මෙය මාගේ ශරීරයයි. Because his unleavened bread represented the body without sin. ඒ මුහුන් නොදැමූ රොටි සංකේතවත් කළා පාපය නොමැති උන්වහන්සේගේ ශරීරය. And so we say in the same manner after supper, he took the cup also and he gave it to his disciples saying, "This is my blood." ඒ වගේම අපි කියනවා උන්වහන්සේ රාත්‍රී කෑමෙන් පසු කුසලානත් ගෙන ඔවුන් අතර බෙදා දෙමින් මෙය මාගේ රුධිරය අලුත් ගිවිසුමේ රුධිරය කියා. As you get ready to celebrate Good Friday and Easter, you will understand from the scripture readings that the feast of the Passover was coming. That's why they needed to do things quickly. ඉතින් අපි දකිනවා මේ කාලයේ සමරන අවස්ථාවේදී අපි මේ දේවල් ඉක්මනින් කරන බව අපි අධ්‍යයනය කරනවා. There is no coincidences. ඒ තුල කිසිම ආම්බු සිදුවීමක් නැහැ. God instituted this nearly 2,000 years before the time that Jesus. දෙවියන් වහන්සේ මේ යේසුස් වහන්සේ එන්නට අවුරුදු 2000කට කලින් සිටන් මේ දෙය ඒ ආකාරයෙන්ම සැලසුම් කළා. Behold the Lamb of God that takes away the sin of the world. ලෝකේ පවුදුරු කරන බැටළු පැටවානන්. Jesus knew his destination. යේසුස් වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේගේ ගමනාන්තය කුමක්ද කියා. John 3:16, God so loved the world that God gave his only son, that whoever believes in him shall not perish but have everlasting life. යොහන් 3:16 මක්සිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒක ජාතක පුත්‍රයන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේගේ අදහන්නාව කිසිවෙක් විනාශ නොවි සියල්ලෝම සදාකාල ජීවනය ලබන පිණිසය. Just believing in Jesus is not enough. යේසුස් වහන්සේ ගැන ඇදහිීම විශ්වාස කිරීම පමණක් මදි. When you say believe in Jesus, what do we mean believe ඔබ in මොනවද Jesus? අදහස් කරන්නේ යේසුස් වහන්සේ විශ්වාස කරනත අදහනවා කියන එක තුල? Because we need to believe that Jesus paid the price for our sin. අපි විශ්වාස කරන්න අවශ්‍යයි යේසුස් වහන්සේ මගේ අපේ පාපයේ වන්දිය ගෙවූ බවට. If you go to the book of Romans, අපි රෝම පොතේ ගියා නම් you will see that if you confess with your mouth and believe in your heart, අපි දකිනවා 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ අපි උන්වහන්සේව හදවතින් අදහගෙන මුඛයෙන් ප්‍රකාශ කළා නම් it actually says that if you confess with your mouth the Lord Jesus and believe in your heart that God raised him from the dead, you will be saved. එතන කියනවා ස්වාමින් වහන්සේ නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ මලවුන්ගේ නැගිටු බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේය කියා. Whoever believes in him will never die but have everlasting life. උන්වහන්සේව අදහන කවරෙකු නමුත් කවමදාක්වත් මේ යන්නේ නැහැ. ඔබ සදාකාල But ජීවනය we have to උරුමයි. believe that he paid the price. අපි විශ්වාස කරන්න අවශ්‍යයි උන්වහන්සේ ඒ මිලය මං වෙනුවෙන් ගෙවුවා Jesus කියලා. knew the destination. යේසුස් වහන්සේ දැන හිටියා උන්වහන්සේ ගමනාන්තය. And that is why when we remember his struggle in the Garden of Gethsemane that night when he prayed after that Last Supper, ඒ නිසා තමයි අපි මතක් කරන්නේ උන්වහන්සේ ගෙස්සෙමණු වනේදී ඒ රාත්‍රී භෝජනෙන් පස්සේ යාඥා කරන ආකාරය. and where it says he prayed, when he prayed, he was under so much pressure that his blood was like sweat drops. උන්වහන්සේ යාඥා කරනකොට අධික පීඩනයෙන් වේදනාවෙන් යාඥා කළේ උන්වහන්සේගේ දාඩිය බිඳු ලේ බිඳුවෙන් පොළොවට වැටුණායි කියා. And when he prayed, Lord, if you can take this cup away. උන්වහන්සේ කිව්වා පියාණෙනි මේ කුසලානේ පුළුවන් නම් මගේ නහක් කරන්න. But yet your will, not mine. නමුත් මගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා. In today's English, he was probably saying, Lord, I can't face this. අද භාෂාවෙන් කියන අනේ ස්වාමී මට මේක නම් මුණ දෙන්න බෑ. If you can remove it, remove it. අනේ පුළුවන් නම් මේක අයින් කරන්න. Because he knew the suffering he had to මම face. උන්වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේට විඳින්න තිබුණා වේදනාව. He knew that his body was going to be broken. උන්වහන්සේ දැන හිටියා උන්වහන්සේගේ ශරීරය බිඳින්න යන බව. He knew that his blood was going to be spilled. උන්වහන්සේ දැන හිටියා උන්වහන්සේගේ රුධිරය වහනය වෙන්න යන And බව. yet, knowing all that, he says, your will, not mine. ඒ සියල්ල දැනගෙනත් උන්වහන්සේ කියනවා පියාණෙනි ඔබගේ කැමැත්ත මිස මගේ කැමැත්ත නොවේ කියා. He knew his destination. උන්වහන්සේ දැනගෙන සිටියා උන්වහන්සේ ගමනාන්තය. He knew his role. උන්වහන්සේ දැන හිටියා උන්වහන්සේගේ කාර්යභාරය. He knew that he was the Lamb of God. උන්වහන්සේ දැන හිටියා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයන්න් බව.
He was going to take away the sin of the world. උන්වහන්සේ ලෝකයාගේ පව් දුරු කරන්නට යනවා. So we know the story. I'm not going to detail the passion of Christ. මම උන්වහන්සේගේ අවසාන කාලය සම්පූර්ණ විස්තර කරන්න යන්නේ නැහැ. ඔබ දන්නවා ඒ කතන්දරය. I've explained to you about his body. I've explained about his blood. උන්වහන්සේගේ ශරීරය සහ උන්වහන්සේගේ රුධිරය ගැන මම විස්තර කළා. And I want to take you very quickly to Isaiah chapter 53, which says, He bore the price of our sins. අපි දකිනවා යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ දරාගත්තේ අපේ පාපය කියා වචනේ කියනවා. And by his stripes we are healed. උන්වහන්සේගේ පහර කෑම් තුලින් අපි සුව වී සිටිනවා කියා තිබෙනවා. We have healing අපිට සුවය තිබෙනවා. in our relationship with God. දෙවියන් වහන්සේ සහ අපගේ සම්බන්ධතාවය තුල We are reconciled back to God. අපි දෙවියන් වහන්සේ සමග යලි බන්ධනයකට සම්බන්ධයකට ඇතුළු වී තිබෙනවා. Because Jesus understood the destination. මන්ද යේසුස් වහන්සේ ඒ ගමනාන්තය තේරුම් අරගෙන සිටිය නිසා. Some of you may be confused and say, okay, if he was God, then he was God when he was on earth as well. If he was God, even on earth, he was God. සමහර ඔබ කියයි ඔව් උන්වහන්සේ දෙවියන් වහන්සේ නම් පොළවේදී උන්වහන්සේ දෙවියන් වහන්සේ වගේ තමයි හිටියේ කියලා. But we talk about him being 100% God and 100% man, not half-half. නමුත් අපි කතා කරනවා උන්වහන්සේ 100%ක්ම දෙවියන් වහන්සේ 100%ක්ම මනුෂ්‍යයා මිස භාගයක් දෙවියන් වහන්සේ භාගයක් මනුෂ්‍යයා නොවේ. And with that incarnation, he experienced everything that man experiences. ඒ මාංශවත් වීම තුල උන්වහන්සේ මනුෂ්‍යයා විඳින්නා වූ සෑම දේම උන්වහන්සේම පුද්ගලිකව අත්දැක්කා. That's why the scripture reminds us he was tempted in every way that you and I are tempted, and yet he was without ඒ sin. නිසා තමයි දේවචනය අපිට කියන්නේ උන්වහන්සේව අප වගේ සියලු ආකාරයෙන් පරීක්ෂා කරන ලැබුව නමුත් උන්වහන්සේ පාපයෙන් තොරව සිටියයි කියා. And so in our statement of faith we say, for our sake he was crucified under Pontius Pilate, he suffered death. ඒ නිසා අපි කියන අපේ ඇදහිල්ල ප්‍රකාශය තුල අප උදෙසා උන්වහන්සේ පොන්තියුස් පිලාත් යටතේ මරණු ලැබුවා අපේ පාපය ගෙවුවයි කියා. Jesus knew his destination. යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගමනාන්තය දැන සිටියා. So I said we're going to look at his incarnation, we're going to look at the destination, and finally we're going to look at the proclamation. අපි කිව්වා අපි උන්වහන්සේගේ මාංශවත් වීම උන්වහන්සේගේ ගමනාන්තය සහ අපි අවසානයේදී උන්වහන්සේගේ ප්‍රකාශ කිරීම ගැන කියන්න යනවා. Firstly, the proclamation of Peter. පළවෙනිව පේතෘස්ගේ ප්‍රකාශය. Matthew chapter 16, Jesus goes to Caesarea Philippi. He calls the disciples unto him and he asks, who do men say that I am? මතෙව් සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ ශ්‍රාවකයන් සමග පිලිප්පායට ගොස් අහනවා මනුෂ්‍යයන් මං ගැන කුමක් කියනවද කියා. Some say you are Elijah, some say you are John the Baptist, and some say some other prophets. සමහරු කියනවා ඔබ එලියා කියා, සමහරු කියනවා ඔබ යෝහන් බෝධිස්ත කියා, සමහරු කියනවා ඔබ දිවැසිවරයෙක් කියා. Who do you say that I am? ඔබ කවුරු කියලාද කියන්නේ මං ගැන? Simon Peter jumped up and said, you are the Christ, the Son of the living God. සීමෝන් පේතෘස් එකපාරට ඉදිරිපත් වෙලා කිව්වා ඔබ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් එනම් දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූ ක්‍රිස්තුස්ය කියා. And Jesus says to him, blessed are you, Simon Bar-Jonah, for flesh and blood has not revealed this to you, but my Father that is in heaven. උන්වහන්සේ පේතෘස් කියනවා නුඹ ආශිර්වාද ලද්දෙක්කේ මන්ද නුඹට මේ මාංශයෙන්වත් රුධිරයෙන්වත් දැනගත්තා වූ දෙයක් නෙමෙයි දෙවියන් වහන්සේ නුඹට එළිදරව් කළේ කියා. Peter makes this proclamation by divine revelation. පේතෘස් මේ ප්‍රකාශය කරන්නේ දිව්‍යමය එළිදරව් කිරීම කරනකොටගෙනයි. Peter says, you are the Christ, the Son of the living God, and Jesus says, flesh and blood have not revealed this to you, Simon. පේතෘස් කියනවා ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නන්නේ කියා. යේසුස් වහන්සේ කියනවා මේක ඔබට මාංශයෙන්වත් රුධිරයෙන්වත් ලැබුණා වූ එළිදරව්වක් නොවේයි කියා. It has been revealed by my Father in heaven. ඒක ඔබට දුන්නේ මගේ ස්වර්ගයේ සිටින පියාණන්ගෙන්මයි. It is a divine revelation. එය දිව්‍යමය එළිදරව්වක්. So Simon's proclamation was that he is the Christ, the Son of the living God. සීමෝන්ගේ ප්‍රකාශය වූයේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ක්‍රිස්තුස්ය කියන එකයි. Jesus was the promised Messiah. යේසුස් වහන්සේ තමයි පොරොන්දු කරන ලැබුවා වූ මිදුම් කරුවාණන්. Jesus was God's plan of redemption. දෙවියන් වහන්සේගේ ගැලවීමේ සැලැස්ම යේසුස් වහන්සේ.
The Lamb of God that will come into the earth and take the sin of the world. එනම් දෙවියන් වහන්සේගේ පැටලු පෝතකයා මනුෂ්‍යයාගේ පාපය ලෝකයාගේ පාපය දුරු කරන පැටලු පෝතකයා. We have the proclamation of the thief. අපිට තියෙනවා ඒ සොරාගේ ප්‍රකාශය. And when we remember Good Friday, we often talk about the thief on the cross. අපි මහසිකුරාදා දවසේ මේ කුරුසියේ සිටියා සොරා ගැන කතා කරනවා. In fact, there were two thieves එතන on two හොරු different දෙනෙක් හිටියා. crosses. One on each side, they say. දෙපැත්තට දෙන්නෙක්. One was mocking Jesus. එක්කෙනෙක් උන්වහන්සේට උසුළු විසුළු කළා. If you are the Son of God, why don't you come down from the දෙවියන් cross? වහන්සේගේ පුත්‍රයා නම් ඇයි බෑලා එන්න? The other one was full of repentance. නමුත් අනිත් එක්කෙනා බොහෝ පශ්චාත්තාපයෙන් යුක්තව කතා කළා. He says, you and I deserve what we are getting. ඔහු කිව්වා ඔබත් මමත් අපි ලබන්නා වූ දඬුවම සුදුස්සෝ. But this is an innocent man. නමුත් මේ කිසිම පාපයක් අඩුවක් And නැති then කෙනෙක්. he makes that proclamation, Lord, remember me when you come into your kingdom. ඉන් පස්සේ ඔහු මහා ප්‍රකාශයක් කරනවා ස්වාමිනී ඔබ තේජාන්විතව නැවත එන විට මා සීකරම එනව කියා. In that moment of death, the thief came to that revelation of Jesus, of who he was. ඒ මරණ මොහොතේ ඒ සොරා තමන් කවුද කියා සා දෙවියන් වහන්සේ කවුද කියා අවබෝධයකට And he පැමිණියා. says, Lord, remember me when you come into your kingdom. ඔහු කියනවා ස්වාමිනී ඔබ දේව රාජ්‍ය සමග එන විට මාව සීකරන්න. And Jesus says to him, today you will be with me in paradise. යේසුස් වහන්සේ කියනවා අද දවසේ නුඹ මා සමග පාරාදීසයේ සිටිනවා කියා. God's grace is there for everyone. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අපි සෑම කෙනෙක් වෙනුවෙන්ම It's තිබෙනවා. never too late. ඒකට ප්‍රමාදය වෙන්න බෑ. You could have been found guilty by the world and about to be killed, and yet God's grace is there for you. ඔබට ලෝකයේ දඬුවම් කළා ඔබ මරන්න නියම වෙලා ඇති. නමුත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහයට පුළුවන් ඔබට මිදීම We දෙන්න. need to remember the proclamation of the thief. ඒ සොරාගේ ප්‍රකාශය අපි මතක තබා ගන්න An අවශ්‍යයි. amazing proclamation by a criminal. ඊටම පුදුමාකාර වූ ප්‍රකාශයක් අපරාධකාරයෙක්ගෙන්. Lord, remember me when you come into your kingdom. ස්වාමිනී ඔබගේ රාජ්‍ය සමග වඩින කල මාව සීකරන්න. Today you will be with me in paradise. අද නුඹ මා සමග පාරාදීසයේ සිටින්නේය. Finally, I want to discuss the proclamation of the centurion who was guarding him. ඉන් පස්සේ අර ශතාධිපතියාගේ ප්‍රකාශය ගැන මම ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. උන්වහන්සේව ආරක්ෂා කෙරුවා මුර කෙරුවා වූ Jesus, at the point of death, යේසුස් වහන්සේගේ මරණ මොහොතේදී he cried out උන්වහන්සේ විලාපයක් නැගුවා. and he gave up his spirit. උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේ බාර දුන්නා. And the centurion said, truly, this man was a son of God. එතකොට එතන සිටියා වූ ඉසබෙලා කිව්වා සැබවින්ම මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයයි. We have the testimony of Peter. අපිට පේත්‍රුස්ගේ සාක්ෂිය තිබුණා. We have the proclamation by the thief. ඒ සොරාගේ ප්‍රකාශය තිබුණා. And we have the proclamation by the Roman centurion. ඒ රෝම සොල්දාදුවාගේ ප්‍රකාශය දෙන්න අපිට තිබෙනවා. Jesus went through the incarnation. He knew his destination. And we have three proclamations of who he was. යේසුස් වහන්සේ මාංශවත් වුණා. උන්වහන්සේට ගමනාන්තයක් තිබුණා. අපි දකිනවා උන්වහන්සේ ගැන ප්‍රකාශ කිරීම තුනක්. උන්වහන්සේ කවුද කියා. So what is the point of Jesus having come and died? ඉතින් ඇයි යේසුස් වහන්සේ ඇවිල්ලා මැරුණේ? Only one person agreed with me that Jesus died in vain. එක්කෙනෙක් විතරයි එකඟ වුණේ මාත් එක්ක යේසුස් වහන්සේ මැරුණේ නිකරුණේ කියලා. At the beginning I asked you a question, did Jesus die in vain? පටන් ගැනීමේදී මම ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවා යේසුස් වහන්සේ මැරුණේ නිකරුණේද? Now I want to make a statement, Jesus died in vain. දැන් මම ඔබට ප්‍රකාශයක් කරන්න කැමතියි යේසුස් වහන්සේ මැරුණේ නිකරුණේ කියා. How many agree with me? කවුරු කී දෙනෙක් එකට එකඟ වෙනවද? Even the one who originally agreed is not that. I say it in all seriousness, Jesus died in vain. මා ඊටාම බැරෑරුම්ව සීබුද්ධිය ඇතුවයි කියන්නේ උන්වහන්සේ මැරුණේ නිකරුණේ කියා. All of you disagree with me, ඔබ මා සමග එකඟ නොවෙන්න පුළුවන්. but listen to the facts. නමුත් සත්‍යයට සමන් දෙන්න. God so loved the world that God gave his only son.
දෙවියන් වහන්සේ මුළු ලෝකයටම ප්‍රේම කළ නිසා උන්වහන්සේ ඒකජාතක පුත්‍රයන් වහන්සේ දුන්නා. that whoever believes in him shall not perish but have everlasting life. එනම් උන්වහන්සේ කෙරේ අදහන්නව සෑම කෙනෙක්ම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිස. God did not send his son into the world to condemn the world but to save the world. දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයාණන්ව මෙලොවට එව්වේ ලෝකයේ දනුවමට පත් කරන්න නොවේ. නමුත් ලෝකය මුදන පිණිසයි ගලවන පිණිසයි. So if you take this nation of Sri Lanka, දැන් ඔබ මේ ලංකාව දේශය ගත්තාම that is included in the world. අපේ ලෝකයේ තිබෙන මේ ලංකාව In fact, some Sri Lankans think Sri Lanka is the world. සමහර ලංකිකයන් හිතනවා මේක තමයි ලෝකයම කියලා. Less than 10% are followers of Jesus Christ. යේසුස් වහන්සේගේ අනුගාමිකයන් 10%කටත් වඩා අඩුයි. Will you give 10% as a pass mark in any exam? ඔබ ලකුණු 10ක් ගන්න එක්කෙනෙකුට ඔබ පාස් එකක් දෙනවද? සමත් වීමක් දෙනවද විභාගයක? You will say failed. ඔබ කියයි ෆේල් අසමත් වෙලා. 90% are already condemned. 90ක් දැනටම දඩුවමට පත් වෙලා ඉන්නේ. And yet you say, well done Jesus, good job. නමුත් ඔබ අපුඩි ගාලා කියන යේසුස්නි ඔබ හොඳ වැඩක් කළා තියෙනවා කියලා. I say to you, Jesus died in vain. මම කියනවා යේසුස් වහන්සේ මරුනේ නිකම්ම නිකන්. He already paid the price. උන්වහන්සේ මිලේ ගෙව්වා. This is like one day Pizza Hut, which is just near my house. මේක මේ ගෙදර ළඟ තියෙන පීසා හට් එක වගේ. For International Women's Day, not last week, this is about 3 years ago, දැන් ජාත්‍යන්තර කාන්තා දිනේට මීට අවුරුදු 3කට ඉස්සෙල්ලා they were giving free vouchers, pizza for ladies. ඔවුන් කාන්තාවට වවුචර්ස් දුන්නා මේ ෆ්‍රී පීසා වලට. Just imagine, free vouchers, නිකන්ම වවුචර්ස්. and half of you are saying, nah, appa. තේරුණා. Half of you saying, I don't want it. භාගයක් දෙනෙක් කියනවා නෑ මට එපා මේ වවුචර් එක. Jesus has come and paid the price. යේසුස් වහන්සේ ඇවිල්ලා මිලේ ගෙවලා අවසానයි. And now he's giving free tickets. දැන් උන්වහන්සේ නැමිලේ වවුචර්ස් දෙනවා අපිට. Salvation already paid for. ගැලවීම ගෙවලා ඉවරයි You only උන්වහන්සේ. have to get on the train. ඔබට දැන් කෝච්චිය නගින්න විතරයි තියෙන්නේ. On my way to heaven, as they say. ස්වර්ග රාජ්‍යයට යන ගමනේදී And 9 out of 10 are saying no. 10 දෙනෙකුගේ 9 දෙනෙක්ම කියනවා නෑ අපි ඒ කෝච්චිය නගින්නේ නෑ කියලා. 9 out of 10 are saying no, thank you. නෑ නෑ 9 දෙනෙක් කියනවා අයි අපිට අවශ්‍ය නෑ ඒක කියලා. 9 out of 10 whose tickets have been paid for are rejecting the ticket, and you say Jesus didn't die in vain. 10 දෙනාගේම ටිකට් එකට මුදල ගෙවලා තිබුණා නමුත් 9 දෙනෙක් කියනවා නෑ මේක අපිට එපා කියලා. Now, how many of you say Jesus died in vain? දැන් ඔබ කී දෙනෙක් කියලාද යේසුස් වහන්සේ මරුනේ නිශ්චලව නිකරුණේ කියා? You're saying very selfishly, and pardon me for using that word, I have my ticket, so who cares about the rest? සමහරවිට ඔබ කියනවා ඇති මගේ ටිකට් එක මට තියෙන නිසා මනින් ගෑ ගැන මොනවද කියලා. සමහරවිට ආත්මාර්ථකාමීව හිතනවා වගේ වෙන්න පුළුවන්. Maybe that is the attitude. මේක වෙන්නේ නැති අපේ ආකල්පය. I am getting my pizza, never mind the මගේ others. පීසා එක මට හම්බ වෙනවා. I am getting my ticket on the train. මගේ කෝච්චියට මගේ ටිකට් එක මට හම්බ වෙනවා. I am on my way to heaven, clap your hands. මම ස්වර්ග රාජ්‍යයට යනවා මොනවා වුණා. Never mind that 9 out of 10 are not going. I am ඒ going. 10 දෙනාගෙන් 9 දෙනා ආවේ නැතුණාට මට කරන්න දෙයක් නැහැ. Jesus came for all 10, not Jesus- only for you or යේසුස් for me. වහන්සේ පැමිණියේ ඔබ උදෙසා විතරක් නෙවෙයි 10 දෙනාම උදෙසා පැමිණියේ. Jesus came so that all could be saved. යේසුස් වහන්සේ පැමිණියේ සෑම කෙනෙක්ම ගැලවීම ලබන පිණිස. So when 1 out of 10 is saved, can we say Jesus didn't die in vain? එතකොට 10න් එක්කෙනෙක් නම් ගැලවිලා තියෙන්නේ උන්වහන්සේ මරුනේ නිකරුණේ නෙවෙයි කියලා අපිට කියන්න පුළුවන්ද? We like to say, no, even if only I was the only one who was being saved, Jesus would have come and died. දැන් මම අපි සාමාන්‍යයෙන් කියන්න කැමති මම විතරක්ම නම් මේ ලෝකෙට යේසුස් වහන්සේ ඒත් ඇවිල්ලා මැරෙනවා මං වෙනුවෙන් කියලා. That may be so because he loves you, he loves me, ඒක වෙන්න පුළුවන් උන්වහන්සේ අපිට දෙන ආදරය නිසා. but he loves everyone else as නමුත් well. උන්වහන්සේ ලෝකේ ඉන්න හැම කෙනෙකුටම ආදරෙයි. So the challenge now is, did he die in vain? දැන් අපිට අභියෝගයක් තියෙනවා. Did he die in vain? දැන් අපිට දෙන අභියෝගය නම් උන්වහන්සේ ඇත්තටම නිකරුණේද මැරුණේ? Are we trying to prevent his death being in vain? අපි උන්වහන්සේගේ මරණය නිකරුණේ වීම වළක්වන්න මොනවා හරි කරමින් ඉන්නවද? What can we do to say, Jesus, you didn't die in vain? අපිට මොනවද කරන්න පුළුවන් යේසුස් වහන්සේගේ මරණය නිකරුණේ වුණ දෙයක් නොවේයි කියලා ප්‍රකාශ කරන්න? I have been saved by you. මම උන්වහන්සේ තුලින් ගැලවීම ලැබුවා. I have experienced your grace. මම ඔබ වහන්සේගේ අනුග්‍රහය අත්දැකලා තිබෙනවා. And I know your love. මම දන්නවා ඔබගේ ප්‍රේමය.
And I know that you love everyone out there. මම as well. දන්නවා අපිට ඉන්න ඔක්කොමලාට ඔබ ආදරෙයි කියා. What can you do about it? What can you do about it? මොනවද ඔබ කරන්න යන්නේ ඒ ගැන? I can't do anything because I am a girl. මට මුකුත් කරන්න බෑ මම කැලු ළමෙක්. I can't do anything because I am a woman. මට මුකුත් කරන්න බෑ මම කාන්තාවක්. I can't do anything because I am young. මට මුකුත් කියන්න බෑ මම තාම පොඩි එක්කෙනෙක්. I can't do anything because I am old. මට මුකුත් කරන්න බෑ මම තාම දැන් වයසයි මට. Everyone says they can't do anything. සෑම කෙනෙක්ම කියනවා තමන්ට මුකුත් කරන්න බෑ කියලා යමක්. When it comes to sharing the word of God, all of us become disabled. අපි දෙවියන් වහන්සේගේ වචනේ බෙදා ගැනීම සම්බන්ධයෙන් අපි ඔක්කොමලා අබගාතයෝ. Let me tell you that God has heard all these excuses before. මම ඔබට නැවත වරක් කියන්න කැමතියි යේසුස් වහන්සේ මේ සියලුම නිදාසන කරුණු දන්නවා අහලා තියෙනවා. God calls Moses. Moses says, I can't speak properly. මොසස්ට උන්වහන්සේ ආන ගහනවා මොසස් කියන අනේ සමානි මට කතා කරගන්න බෑ කියලා. God calls Jeremiah. Jeremiah says, I am but a youth. They won't listen to me. ජෙරමියා වඩගානට කියනවා අනේ මම තාම තරුණ බාල එක්කෙනෙක් මිනිස්සු මා සමන් දෙන්න යන්නේ නැහැ කියලා. God says, I will put my words in your mouth. දෙවියන් වහන්සේ කියන මගේ වචන මම නුඹේ මුඛයේ දමනවා. God does not want your abilities. දෙවියන් වහන්සේ ඔබේ හැකියාවන් නෙවෙයි අවශ්‍ය. He only wants your availability. උන්වහන්සේට අවශ්‍ය ඔබේ සූදානම්කමයි. I want to ask you, how many of you are available for God? මම ඔබගෙන් කැමති අහන්න ඔබ කී දෙනෙක් දෙවියන් වහන්සේ වෙනුවෙන් සූදානම් ශරීරයෙන් ඉන්නවද කියලා. I want to see your hands. How many මට of you කැමතියි are ඔබගේ available අත් for දකින්න. God? ඔබ කී දෙනෙක් දෙවියන් වහන්සේ වෙනුවෙන් සූදානමින් සිටිනවද? Some are putting their hands like this. තාමත් now අත still. එන්නේ මේ පල්ලයට. Put it up boldly. You're in the house of God. අපි දෙවියන් වහන්සේගේ ගෘහයේ ඉන්නේ. Actually, lots of hands are up, so I'm going to tell you to please put your hands down. අපි අත් How පල්ලයට. many of you are not available for God? දෙවියන් වහන්සේ වෙනුවෙන් සූදානම් නැති If කෙනෙක් you're not available, be bold and put your hand නෑ. up. ඔබ සූදානම් නැත්නම් අත උස්සලා කියන්න මට බෑ. Nobody says they're not available. කවුරුත් කියන්නේ නෑ බෑ කියලා. So I'm going to end this now. I said I'll finish at 6:30. I have 1 minute more. තව විනාඩියක් තිබුණා මම කිව්වා 6 මාට ඉවර කරනවා So I'm කියලා. going to ask all those who put their hands up to stand up. අපි නැගිට මේ අත උස්සපු ඔක්කොම නැගිටින්න කියමුද? I'm going to ask the worship team to come and play some music to lead us in some singing. නමස්කාර කණ්ඩායම. So what can you do? ඔබ කුමක්ද කරන්න යන්නේ? I'm going to challenge you මම ඔබට අභියෝගයක් දෙන්න යනවා. that if you truly want to be God's hand extended, ඔබට දෙවියන් වහන්සේගේ දික් වූ හස්තය බවට පත් වෙන්නට නම් if you want to ensure that Jesus did not die in vain, ඔබට ඕන නම් සාතික කරන්න යේසුස් වහන්සේගේ මරණය නිකරුණේ වුණ දෙයක් නොවේ කියා. if you want to say, Lord, I'm available, use me, ඔබ කියනවා නම් ස්වාමිනී මම ලෑස්ති මාව පාවිච්චි කරන්න කියා. this is between you and God. මේක ඔබ සහ දෙවියන් වහන්සේ අතර. This is between you and God, and you say, Lord, use whatever talents that I have. මේක ඔබ සහ දෙවියන් වහන්සේ අතර පුද්ගලික දෙයක්. ඔබ කියනවා ස්වාමිනී ඔබට පුළුවන් ඕනම දෙයකින් මේ Lord, තරමට I know the පාවිච්චි කරන්න. suffering that Jesus went through. ස්වාමිනී යේසුස් වහන්සේ වින්දා වූ දුක මට හොඳට පැහැදිලි. I know the price that he paid. මම දන්නවා උන්වහන්සේ ගෙව්වා වූ මිලේ දරුණුකම. I know, Lord, that he shed his blood. ස්වාමිනී මම දන්නවා උන්වහන්සේගේ රුධිරය වැගිරූ බව. I know that his body was broken, මම දන්නවා ස්වාමිනී ඔබගේ ශරීරයේ කැඩුයි බිඳිනු බව. and I don't want it to be in vain. ස්වාමිනී ඒක නිකරුණේ වෙනවට මම කැමති නෑ. Use me අනේ මාව පාවිච්චි කරන්න. so that others will get to know you. ස්වාමිනී අන් අය ඔබ වහන්සේව දැනගන්නා පිණිස. I'm going to ask those who want prayer to come up, and යාඥාව I'm going to pray අවශ්‍යයි. for you. යාඥාව අවශ්‍යයි I'm ඔබගේ going to pray for කැපවීම God to use you mightily. නිසා. අපි යාඥා කරනවා ඔබට I'm දෙවියන් going to වහන්සේ pray ඔබව for පාවිච්චි God to කරන්න give කියලා. you the talents that you do not even have. ඔබට දැනටවත් නැති දේ ඔබට ඒ ටැලන්ට් දෙන්න කියලා දෙවියන් වහන්සේට අපි යාඥා That කරනවා. as you surrender yourself and say, Lord, I'm available, ඔබ යේසුස් වහන්සේට ඔබේ ජීවිතේ කැප කරලා ස්වාමිනී මං සූදානම් කියලා කියන විට that he will empower you. ඔබ උන්වහන්සේ බලවත් කරලා He will direct you. ඔබට මඟ පෙන්වලා That as he said to Jeremiah, do not be afraid of their faces. මේ ජෙරමියාට කිව්වා වගේ ඔවුන්ගේ මූණ දැකලා බය වෙන්න එපා කියලා කිව්වා I වගේ will put my words in your mouth. මගේ වචන උඹේ මුඛයෙන් මම දානවා. That you will be that light and that salt. එනම් ඔබ ලෝකයේ ආලෝකය සහ ආලෝකය සහ ලුණු වෙන පිණිස. That you will be that light on a hill that people can see from a ඒ distance. කඳු මුදුනේ බැබලෙන අන් අයට පෙනෙනා වූ ආලෝකයක් වෙන්නට ඔබ පුළුවන්. That you will be an ambassador for Christ. එනම් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තානාපතියෙක් වන පිණිස. So as the musicians play, අපේ සංගීතයේ කණ්ඩායම වාදනය කරන අවස්ථාවේදී I'm going to invite Father Rajkumar to come up and join me.
ෆාදර් රාජ්කුමාරට ආරාධනය කරනවා. to help me with praying for each one that සෑම wants to කෙනෙක් be වෙනුවෙන් prayed අපි over. යාඥා කරනවා. ඉදිරියට එන්නව සෑම කෙනෙක් As වෙනුවෙන්. you surrender yourself and say, Lord, I'm available. ඔබ කියනවා නම් ස්වාමිනී මම ලෑස්ති. ඔබ ඔබගේ ජීවිතේ උන්වහන්සේට කැප කරන්න සූදානම් නම්. May the Lord meet you halfway දෙවියන් වහන්සේ ඔබ එන අවස්ථාවේදී and give you the giftings and abilities that you need ඔබට අවශ්‍ය සියලුම උපකාරයන් උන්වහන්සේ දෙයි. to fulfill His purpose in your life. ඔබගේ ජීවිතය තුළ උන්වහන්සේගේ කාර්යභාරය ඉෂ්ට කරන පිණිස. So the altar is open. I invite you to come up. මේ Don't feel පූජාස්ථානයේ shy. This is a moment between you and God. ඔබ ලැජ්ජ වෙන්න එපා. මේක ඔබ සහ දෙවියන් වහන්සේගේ පුද්ගලික මොහොතක්. As you surrender yourself ඔබ ඔබගේ ජීවිතය උන්වහන්සේ කැප කරන මොහොතේ and say, Lord, use me, ස්වාමිනී මාව පාවිච්චි කරන්න. the Lord will use you. ස්වාමීන් වහන්සේ ඔබ අනිවාර්යයෙන් පාවිච්චි කරන්න යනවා. So please come up. අපි ඉස්සරහට එන්න. I'm going to try and move this.
As we bring this evening's worship to a close, let us bow our heads. අපි යාඥා කරමු. Gracious Father, we thank you for speaking to our hearts. දයාවර පියාණනි අපගේ හදවත් වලට කතා කළ නිසා ස්තුතියි. We thank you for each one that surrendered themselves to you, Lord. තමන්ගේ ජීවිතය ඔබ වහන්සේට කැප කළා වූ සෑම කෙනෙක් වෙනුවෙන්ම I අපි ස්තුති කියනවා. pray, Lord, that you will use them for your kingdom's purpose. ස්වාමිනේ ඔබ වහන්සේගේ රාජ්‍ය උදෙසා මේ එක් එක්කෙනා ඔබ වහන්සේ පාවිච්චි කරන්න කියලා අපි යාඥා කරනවා. Be with them in their going out and their coming in. ස්වාමිනේ උන්ගේ යෑම්වලදී ඊම්වලදී ඔබ වහන්සේ උන් සමග ඉන්න. Let them be blessed and let them be a blessing. ස්වාමිනේ උන් ආශිර්වාද කරන්න උන්ට දන්න අයට ආශිර්වාදයක් වෙන්න උදව් කරන්න. In Jesus' name, යේසුස් වහන්සේගේ නාමයෙන්. amen. ආමේන්. Thank you all. සමෝඩම ස්තුතියි. I hope you had a good evening. මා හිතනවා ඔබ හොඳ ප්‍රීතිමත් කාලයක් ගත කරා කියලා. I will hand you back to Delon or whoever is going to close this service. Or do you want me to close? Yeah. No, Delon can close. He opened. It was lovely being here. I hope you had a blessed time and have a blessed season, the season of Lent. And as I challenged you at the beginning, don't let Jesus' death be in vain. උන්වහන්සේගේ මරණය මම මුලදී කිව්වා වගේ නිකරුණේ වුණ දෙයක් බවට පත් වෙන්න දෙන්නට එපා. Dear Reverend Shafter, we really appreciate Father. Actually, at the committee meeting, you raised this point. So we are delighted actually to have this session. Thank you, Father. And thank you very much for the strong word and the challenge you gave us this evening. Thank you, Father. ඔබතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව අද දවසේදී උදා කර දීම සම්බන්ධයෙන් මේක කමිටුවේදීත් ඔබතුමාමයි අපිට මේ ගැන කතා කළේ අපිට මේ ලෙන්ත කාලයේ සේවාවක් ගැන මෙහෙයක් ගැන අදහසක් නැතුවද විච්ච වෙලාවකදී ඒ දුන්න යෝජනාවට ඒක ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද දවසේ දුන්නා අභියෝගය සම්බන්ධයෙන් ඔබතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ සියලු කටයුතු වලට අපි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගේ පුද්ගලික ජීවිතයත් ඒ වගේම ආත්මික ජීවිතයත් ඔබතුමාගේ සේවයත් තව තවත් ආශිර්වාදමත් කාලයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා යාඥා කරනවා අපි යාඥා කරමු ආදරවන්ත ස්වාමීන් වහන්සේ මේ සන්ධ්‍යාව ගැන ස්තුතියි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපි සමග සිටි නිසා ඔබ වහන්සේ අපිට මේ දුන්නා වූ කාලය නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ මේ සියල්ල ඔබ වහන්සේගේ සැලසුමක් කළ නිසා ඔබ වහන්සේට ස්තුතියි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපේ සැලසුම් වලින් තොරව ඔබ වහන්සේ සියල්ල සැලසුම් කරන නිසා සියල්ල ක්‍රියාත්මක කරන නිසා අපි හිතනවටත් වැඩි ඉහළින් ඔබ වහන්සේ දෙන්න නිසා ඔබ වහන්සේට ස්තුතියි ස්වාමීන් වහන්සේ ආදරවන්ත ස්වාමීන් වහන්සේ මේ සන්ධ්‍යාවේදී අපි නිවස වලට යන අතර අපි සියලු දෙනාගේම ජීවිත ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීන් වහන්සේ ඒක මෙතන අද දවසේ පැමිණෙන්න නොහැකි නෝ සියල්ලන්ගේ ජීවිත ගැන ඔබ වහන්සේට යාඥා කරනවා ඔවුන්ගේ ආත්මයන් ගැන යාඥා කරනවා ඔවුන්ට ආත්මිකව ඔවුන්ට පිරෙන පිණිස තව තවත් අවස්ථාව ලැබෙන ආකාරයෙන් පාවිච්චි කරන්නට ඔවුන්ගේ හිත්වලට ඔබ වහන්සේ කතා කරන්න කිලිල්නවා ස්වාමීන් වහන්සේ ආදරවන්ත ස්වාමීනි අද දවසේ අපි එක් එක්කෙනාට දුන්නා ලැබුණා ඒ අභියෝගය ජය ගන්න පිණිස ඔබ වහන්සේ අපිට පිහිට වෙන්න ස්වාමීන් වහන්සේ අපිට මඟ පෙන්වන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපි තව තවත් අපි පාවිච්චි කරන පිණිස ඔබ වහන්සේට මේ යටත් වෙන මොහොතේදී ඔබ වහන්සේගේ අපි ජීවිත අපේ ආත්ම සියල්ල ඔබ වහන්සේ මේ අවදී කැප කරනවා යටත් කරනවා ස්වාමීන් වහන්සේ ආදරවන්ත ස්වාමීනි මේ මුළු දේවස්ථානයේ ඔබ වහන්සේ තව තවත් ආශිර්වාද කරන්න කිලිල්නවා ස්වාමීන් වහන්සේ මේ දේවස්ථානයේ සෙනගට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කිලිල්නවා ස්වාමීන් වහන්සේ මේ දේවස්ථානයේ බලා ගන්නා වූ සියලු දේවගතුන්ට ආශිර්වාද කරන්න කිලිල්නවා ස්වාමීන් වහන්සේ ආදරවන්ත ස්වාමීනි මේ සන්ධ්‍යාව ඊ타ත්ම වාසනාවන්ත ලස්සන සන්ධ්‍යාවක් කළ නිසා නැවතත් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ ආදරවන්ත ස්වාමීනි සියල්ල හොඳ දේ ඔබ වහන්සේගෙන් ඒ නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් දැන් අපගේ ස්වාමීන් වහන්සේගේ කරුණාවද පිය දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්ම වහන්සේගේ සැනසෙල්ල හා සහභාගීකමද අප සියල්ලන් සමගත් අප පවුල්වල සියල්ලන් සමගත් ඔබ වහන්සේ මේ මුළු මැවිල්ල සමගත් අප ප්‍රේම කරමින් සිට අපෙන් විය වූ සියල්ලන්ගේ ආත්මයන් සමගත් නිරන්තරයෙන්ම පවතින සේක්වා ආමෙන් ජේසු පීඨයි